හරි මෙහෙමයි. ඔයාලගේ 11 වසරේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම් දෙකක් අද ඉවර කර ගන්නවා. ඒක නිසා මම කිව්වා මේ මාසයේ ඇතුළත ඉක්මනට තීරි පාඩම් ටිකක් ඉවර කර ගන්නවා. ලබන මාසයේ ඉඳන් ඉතින් ප්‍රැක්ටිකල් ටිකක් කරන්න ඕනේ. ඒ නිසා මේ පාඩම අපි මේ අද ස්ථීර දවසට අමතරව පොඩි දවසක් දාගෙන ප්‍රැක්ටිකල් එකක් කරන්න ඕනේ. කට්ටියටම පුළුවන් දවසක්. පළවෙනි පාඩම් දෙක තීරි පාඩම් වල පළවෙනි පාඩම් දෙක හොඳට සිහියෙන් අහගෙන ඉන්න. හරි ලේසි. ඔයාලා මේ ලියන විදිය උත්තර ලියන විදිය හරියට මේ පාඩම් දෙකේදී අල්ලගත්තොත් ඔයාලට අනිත් ඕන එකට ලියන්න පුළුවන් මේ කියන විදියට. හරි පොඩි ලියන ක්‍රමයක් තියෙනවා. විශේෂයෙන් 11 වසරේ වැඩිපුරම එන්නේ ශිල්පී සහ උන්ගේ නිර්මාණ. එක්කෝ චිත්‍ර තමයි වැඩිපුරම තියෙන්නේ. ඊළඟට මූර්ති තියෙනවා. වැඩිපුර ශිල්පියෙක් අහලා ඒ ශිල්පීන්ගේ ප්‍රධාන නිර්මාණ දෙකක් රස විඳින්න තමයි ඔයාලට මේ 11 වසරේ තියෙන්නේ. හරි. ඒ අතරින් ඔයාලගේ පළවෙනි පාඩම වෙන්නේ මුදලිදු ACGS අමරසේකර ශිල්පියා සහ ස්ටැන්ලි අබේසිංහ ශිල්පියා. ඔන්න ඔය ශිල්පීන් දෙන්නගේ ප්‍රධාන නිර්මාණ දෙකක් ගැන විශේෂයෙන් චිත්‍ර දෙකක් ගැන කරුණු දැනගන්න තමයි මේ පාඩමේදී වෙන්නේ. හරි. දැන් 11 වසර පළවෙනි පාඩම පුතේ ඔය පළවෙනි පාඩමේ ඉඳගෙන හරියටම අල්ලගෙන යන්. ඒ නිසා පොඩ්ඩක් සිහියෙන් කල්පනාවෙන් මේ පාඩම් දෙක අහගෙන යන්න. මේ පාඩමේදී හරියට ඔයාලා ලියන විදිය අල්ලගත්තොත් අනිත් ඕන එකට පහසුවෙන් ලියන්න පුළුවන්. හරි. එහෙනම් පළවෙනි පාඩමේ ඉඳන් හරියට මේ 11 වසරේ අල්ලගෙන යන්. අපිට තියෙන ටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණොත් ප්‍රැක්ටිකල් එකට අපි වැඩි වෙලාවක් දාන්න පුළුවන්. හරි. දැන් ආයෙ මතක තියාගන්න ඔයාලගේ ලියන පේපර් එක ලකුණු 40ක් වෙන පේපර් එකේ කොටස් ටික තමයි දැන් අපි කතා කරන්නේ. ඊළඟ ලකුණු 30 එන ප්‍රකාශ චිත්‍ර හෝ මෝස්තර චිත්‍ර සහ රව බල ඇතිමත් අපිට කෙරෙන්න ඕනේ සම්බරව. ඉතින්ද අපි අද පටන් ගන්නවා ඔයාලගේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම. මම කිව්වා මුලින්ම මුදලිදු ACGS අමරසේකර ශිල්පියා ගැන තමයි අපි පළවෙනි පාඩමෙන් කතා කරන්නේ. හරි පොඩි විස්තරයක් දාලා තියෙනවා මම. ශිල්පියා ගැන පොඩි විස්තරයක්. මොකද එයාගේ නිර්මාණ දෙකක් ගැන තමයි ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඒ නිර්මාණ දෙක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මෙයාගේ පසුබිම චිත්‍රකලා පසුබිම පිළිබඳ පොඩි දැනුමක් ඔයාලට තියෙන්න ඕනේ. හරි? මම පොඩ්ඩක් මේක විස්තර කරන්නම්. මුදලිදු ACGS අමරසේකර 20 වන සියවස මුල් භාගයට අයත් ලාංකේය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලාවේ පුරෝගාමීව කටයුතු කළ ශිල්පියෙකි. මම මේක කියවන්නේ පුතේ මතක තියාගන්න. මෙන්න මේ කියෝන එක අතරේ ඔයාලා මේ හැලි වශයෙන් මතක තියාගන්න ඕනේ විභාගයට එන කොටස් ටිකක් තියෙනවා. අන්නේ කොටස් ටික මතක තියාගන්න. හරි? මම පළවෙනි වාක්‍ය කිව්ව මුදලිදු ACGS අමරසේකර 20 වන සියවස මුල් භාගයට අයත්. ඔන්න මෙයාගේ යුගය සහ සියවස මොකක්ද? 20 වන සියවස. එහෙම නැත්නම් මේකට කියන කොළඹ යුගය කියලා. නූතන යුගය කියලා කියනවා. කොළඹ යුගය කියලා කියනවා. ඒකවල සියවස කියන්නේ 20 වන සියවස මුල් භාගය. ඒක මතක තියාගන්න. ඊළඟට මතක තියාගන්න වචනයක් තියෙනවා ලාංකේය ශාස්ත්‍රීය යථාර්ථවාදී. හරි? අන්න ඒ වචනෙන් මතක තියාගන්න මම කියන්නම් මොකටද මේ මතක තියාගන්න ඕනේ කිව්වේ කියලා ඉස්සරහා ඔයාලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලාවේ පුරෝගාමී තමයි මේ ACGS අමරසේකර ශිල්පියා. හරි මෙයාගේ නම පොඩ්ඩක් දිගයි. ඔයාලට එක්කෝ ACGS අමරසේකර කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අකුරු ටික පැටලෙනවා මුදලිදු අමරසේකර කියලා ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සම්පූර්ණ නම ලියවෙන්න ඕනේ නෑ. මුදලිදු අමරසේකර කියලා දැනගත්තොත් හරි. මොකද නැත්නම් අර අකුරු ටිකේදී සමහර අකුරු පටලවලා ලියනවා සමහර අවස්ථාවලදී ළමයි. හරි. වර්ෂ 1983 දී ගාල්ල දොඩන්දුවේ උපදලද මුදලිදු අමරසේකර පළමුව නිර්මාණකරණයට පිවිසෙන්නේ කාටූන් චිත්‍ර ශිල්පියෙකු වශයෙන්. හරි. ඔන්න මෙයා නිර්මාණයකට නැත්නම් චිත්‍ර නිර්මාණය කරන්නට පිවිසෙන්නේ කාටූන් චිත්‍ර ශිල්පියෙක් විදියට. හරි. ඒ තියෙනනේ විවිධ කාටූන් වල පුවත්පත් කාටූන් වගේ කාටූන් චිත්‍ර ශිල්පියෙක් විදියට තමයි මෙයා මුලින්ම පිවිසෙන්නේ.
බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අනුග්‍රහය යටතේ ස්ථාපිත කළ ලංකා කලා සංගමයේ පුරෝගාමී ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත. ඔන්න ඕක ප්‍රධාන කාරණය. ලංකාව බ්‍රිතාන්‍ය පාලකයේ යටත් කාලයේදී ඔය බ්‍රිතාන්‍ය එක එංගලන්තේ හිටපු සුද්දෝ ඇවිල්ලා ලංකාවේ පටන් ගත්ත ආයතනයක්. ඒ ආයතනයේ නිර්මාණය කරන්නේ සම්පූර්ණ සුද්දෝන්ගේ ටෙක්නික්. ඒ කියන්නේ පර්යාවලෝකනය, ඒ කියන්නේ පර්ස්පෙක්ටිව්, ත්‍රිමාන ලක්ෂණ, ඔන්න වගේ අර චිත්ත සිද්ධාන්ත නියමාකාරයෙන් බලන අර සුද්දෝන්ගේ තිබ්බ බ්‍රිතාන්‍යයේ තිබ්බ චිත්‍රකලා ලක්ෂණ තමයි මේ ආයතනයේ ඉගෙනන්නේ. ඔන්න ඔය ආයතනයේ ඉගෙනගත්ත ප්‍රධාන චිත්‍ර ශිල්පියෙක් තමයි ඔය මුදලිදුව අමරසේකර කියන්නේ. එතකොට මේ ආයතනගත චිත්‍රකලාව ලංකාවේ ස්ථාපිත කරන්න පටන් ගත්තා. ලංකාවේ තිබ්බා ලංකා කලා සංගමය කියලා සංගමයක්. ඔය ලංකා කලා සංගමයේ හිටපු චිත්‍ර ශිල්පීන් කීප දෙනෙක් හිටියා. ඒ කීප දෙනාම ඒ හැම දෙනාම ඇන්දේ අර බ්‍රිතාන්‍ය පාලකයන් ඇති කරපු ශාස්ත්‍රීය විදියට. ඒ කියන්නේ උදාහරණයක් සරලවම කියනවා නම් අපි ෆොටෝ එකක් ගැහුවොත් කැමරාවකින් ෆොටෝ එකක් ගැහුවොත් ඒ ෆොටෝ එකට අර ටික පේන්නේ කොහොමද? යථාර්ථවාදී විදියට. ඒ ඇත්ත ඇති සැටියෙම තමයි නිර්මාණය කරන්නේ. කියන්නේ මිනිස්සෙක් ඉන්නවා නම් ඒ විදියම මිනිස්සයා අඳිනවා. අන්න ඒක තමයි මේ යථාර්ථවාදී ක්‍රමය කියලා කියන්නේ. එතකොට ඔන්න යථාර්ථවාදී විදියට ඇඳපු චිත්‍ර ශිල්පීන් හිටපු ප්‍රධාන ලංකා කලා සංගමයක් තමයි ලංකා කලා සංගමය කියන්නේ. ඔන්න ඔය නමත් හොඳට මතක තියාගන්න. ඔය ලංකා කලා සංගමයේ හිටපු පුරෝගාමීම චිත්‍ර ශිල්පියෙක් තමයි අපි අද කතා කරන මුදලිදු ACGS අමරසේකර ශිල්පියා. මේක සරල වශයෙන් මතක තියාගන්න. මම මේ සංකීර්ණ මේක මේ සිංහල පාඩමක් නෙමෙයි පුතේ. ඒකින්ද සරල විදිහට මතක තියාගන්න. අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අහන පොයින්ට් කිහිපයක් තියෙනවා. ඒ කිහිපය මොනවද කියලා මම මේ වැඩිපුර කියන්නේ ඒ ටික. ඔයාලා උත්තර ලියද්දි මම කියලා දෙන්නම් මොනවද අහන්නේ කියලා. ශ්‍රී ලංකාවේ යටත් පිළිපත් පැවති වකවානුවක බ්‍රිතාන්‍යයේ පැමිණි ශිල්පීන්ගෙන් ලබාගත් ශාස්ත්‍රීය චිත්‍රකලා ආభాස ලංකා කලා සංගමයේ ශිල්පීන්ගේ නිර්මාණවල විය. ඔය මම කලින් කිව්ව කාර්යය. හරි? ඒ කියන්නේ යටත් විජිතයක් ලංකාවේ යටත් විජිතයක් පැවති කාලේ ඔය බ්‍රිතාන්‍යයේ ඉඳලා ආපු සුද්දෝන්ගේ හරි ශිල්පීන්ගේ ශාස්ත්‍රීය චිත්‍රකලා ආభాස තමයි මේ ලංකා කලා සංගමයේ ශිල්පීන්ගේ නිර්මාණවල දකින්න හම්බුනේ. මුදලිදුව අමරසේකරගේ ශික්ෂණ නිර්මාණවල බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලා ශෛලී ලක්ෂණ පෙන්වයි. ඕම් ඔය කියන කාරණය මතක තියාගන්න. ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍රයක් හෝ මූර්තියක් දීලා අහනවා මේකේ ශෛලිය මොකක්ද කියලා. හරි? නැත්නම් ආభాෂය මොකක්ද කියලා. ඔන්න ශෛලිය කෙලින්ම තියෙනවා අමරසේකරගේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලා ශෛලිය තමයි මෙයාගේ චිත්‍ර සඳහා බලපෑම. ජීව රූප, තාත්වික රූප සහ භූමි දර්ශන ඇඳීමේ දක්ෂයෙකු වන ඔහු චිත්‍ර නිර්මාණය කිරීම සඳහා දිය සායන් සහ තෙල් සාය යන වර්ණ මාධ්‍ය දෙවර්ගයෙන් භාවිතා කරයි. හරි? ඒ කියන්නේ මෙතනදී කතා කියන්නේ මෙයා දක්ෂ වැඩියම ජීව රූප. ජීව රූප කියන්නේ මිනිස්සුන්ගේ අර ආලේඛ චිත්‍ර කියන්නේ උඩුකය රූප චිත්‍ර අන්න ඒවා අඳින්නේ. ඊළඟට තාත්වික භූමි දර්ශන. හරි? අන්න ඒ වගේ දේවල් අඳිනවා මෙයා ගොඩක් දක්ෂතාවයක් දැක්වේ. ඒ වගේම මෙයා ඒ චිත්‍ර නිර්මාණය කරන්න දිය සායන් සහ තෙල් සායන් කියන මාධ්‍ය දෙකම භාවිතා කරනවා. වෙලාදී 11කදී අහන්නේ තෙල් සායන් මාධ්‍යයෙන් කරපු චිත්‍ර නිර්මාණ දෙකක් ගැන. මිනිස් රූප සම්පින්දන චිත්‍රවල බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය චිත්‍රකලාවේ ප්‍රමුඛතම ලක්ෂණයක් වූ පර්යාවලෝකන රීතිය පදනම් වී තිබීම දැකිය හැකියි. මම කිව්වේ අනිවාර්යෙන් පර්ස්පෙක්ටිව් නියමාකාරයෙන් පෙන්නනවා මේ. හරි? පර්යාවලෝකන රීතිය හරියටම පෙන්නනවා. ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතය සමග ආලෝකයේ අඳුර පිළිබඳ ශාස්ත්‍රීය ඥානය වන තියරස්පූරෝ වර්ණ කිරීමේ ලක්ෂණ ඔහුගේ නිර්මාණ තුළ දැකිය හැකියි. තුන තවත් එක විශේෂ කාරණයක් මේ නම අහලා ඇති ඔයාලා ලියනාඩෝ ඩා වින්සිගේ චිත්‍ර කතා කරද්දී 10 වස්සේ. හරි? තියරස්පූරෝ ඒ කියන්නේ වර්ණ කිරීමේ සිද්ධාන්තය. තියරස්පූරෝ කියලා කියන්නේ සරලව හඳුන්වනවා ආලෝකය හා අඳුර පිළිබඳ ශාස්ත්‍රීය ඥානය. නැත්නම් අඳුර තුළින් ආලෝකය මතු කර දැක්වීම තමයි තියරස්පූරෝ කියලා කියන්නේ. මුදලිදු ACGS අමරසේකර ශිල්පියාංශය නිර්මාණය කළ නිර්මාණ කිහිපයක් තමයි තියෙන්නේ. විරකියාව, යකදුරාගේ දියණිය, හූස් පැටවා, ෆීඩ් මාවත, රාජ්‍ය නායකයන්ගේ උඩුකය චිත්‍ර. උඩුකය චිත්‍ර වලට කියනවා ආලේඛ චිත්‍ර කියලා.
ඔය තියෙන නිර්මාණ කීපයක්. ඒ අතරින් ওই නිර්මාණ අතරින් අපි කතා කරන්නේ ඔයාලගේ සිලබස් එකේ රූප දෙක තමයි විරකියාව සහ යකදුරාගේ දියණිය කියන එල්සායම් චිත්‍ර දෙක. right? අපි කතා කරමු ඊට පස්සේ එයා ගැන. මේ ඉන්නේ මුදලිදු ඒ.සී.එස්. අමරසේකර ශිල්පියා. හරි? ඒ පළවෙනි එකෙන් දාලා තියෙන පළවෙනි චිත්‍රයක්. එයාගේ රූපේ යාම ඇඳපු චිත්‍රයක්. මම කිව්වා ෆොටෝ ගන්නවා ඒ කාලේ ෆොටෝ ගැනීම වැඩි ජනප්‍රිය නැති නිසා ගොඩාක් මේ ශිල්පියාට කියන්නේ ඕඩර්ස් ආවා. ඒ කියන්නේ මේ ලොකු ධනවතුන්ගේ ප්‍රභූ පැන්තියේ පළන්තියේ කට්ටියගේ ගොඩක් චිත්‍ර ඇඳලා දෙන්න කියලා මෙයාට ගොඩක් හැනවුම් ආවා. හරි? මේ තියෙන එයාගේ චිත්‍රය යාම ඇඳපු එකක්. පළවෙනි රූපෙන් දාලා තියෙන අමරසේකර ශිල්පියා එයාගේ රූපය ඇඳපු එකක්. ඒ දෙවෙනි චිත්‍රෙන් දාලා තියෙන එයා දැන් පේන ප්‍රමාණය සාමාන්‍ය පොඩි ඒවා නෙමෙයි. සාමාන්‍ය මිනිස් ප්‍රමාණික හරියන්න විශාල චිත්‍රයක්. ඒ දිහා බලන් ඉන්න අමරසේකර තමයි ඔය තියෙන්නේ. හරි? විශාල ඔයිල් පේන්ට් නැත්නම් තෙල් සායම් කරපු විශාල ප්‍රතිරූප නිර්මාණයක්. මම කිව්වා අර ඒ කාලේ ගොඩාක් මිනිස්සු කැමති තමන්ගේ රූපේ ලොකුවට ඇඳලා බිත්තියේ එල්ලලා තියා ගන්න. ඒ අතරින් හම්බුන පොඩි ඇනවමකට හම්බුන චිත්‍රයක් තමයි ඔය නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රභූවරුන්ගේ ධනවතුන්ගේ රූප එහෙම ගොඩක් මෙයාගේ අතින් ඇඳුණා. මේ කියන්නේ අනිත් චිත්‍ර කිහිපයක් මුදලිදු අමරසේකර චිත්‍ර කිහිපයක්. ඔය මුලින්ම දාලා තියෙන ආලේඛ චිත්‍ර දෙක නැත්නම් පෝට්‍රේට් චිත්‍ර දෙක තෙල් සායමින් කැන්වස් මත තෙල් සායමින් යන චිත්‍ර දෙකක්. ඊළඟ දාලා තියෙන චිත්‍ර තුනම දිය සායම්. මම කියවල භූමි දර්ශන චිත්‍ර අඳින ලොකු කැමැත්තක් දක්වනවා කියලා මෙයා දිය සායම් වලින් කරපු චිත්‍ර දෙකක්. චිත්‍ර තුනක් තමයි ඔය උඩින්ම තියෙන දිය සායම් චිත්‍ර තමයි රීඩ් මාවත කියන්නේ. අර මම කලින් කිව්වා රීඩ් මාවත. හරි? එතකොට පහලෙන් තියෙන ලස්සන දිය සායම් නැත්නම් වලට කලමාද්දෙන් කරපු චිත්‍ර දෙකක්. අර මම කිව්වේ තාත්වික විදිහට ඒ කාලයේ ජන සමාජය නිරූපණය කළා. පොඩි කඩයක් ඊළඟට පොඩි වඩු විතරක්. අනිවාර්යයෙන් ඒ කාලේ ජන සමාජයේ නිරූපණය වෙන්න මෙයා දිය සායම් මාධ්‍ය භාවිත කරලා ඇඳපු නිදර්ශන කීපයක් තමයි ඔය තියෙන්නේ අමරසේකර ශිල්පියාගේ. හරි. අපි දැන් දෙලින්ම යන් ඔයාගේ සිලබස් එකේ තියෙන නැත්නම් විෂය නිර්දේශයේ තියෙන රූප දෙකට ඔන්න එන චිත්‍රයක් යාගේ යකදුරු දියණිය. එහෙම නැත්නම් යකදුරාගේ දියණිය. ඔයාලගේ විභාගයට අහන රූපේ දීලා අහන්න පුළුවන්. දෙනවා නම් ওই රූපේ තමයි දෙන්නේ. හරි? මේකේ පොඩි කොටසක් වගේ අහන්න පුළුවන්. ඒකින්ද මේ රූපේ නැත්නම් මේ චිත්‍රෙදි හොඳටම සෑම කොටසක් පිළිබඳව හොඳට මතකයක් තියෙන්න ඕනේ. රූප ස්ථානයේ හොඳ මතකයක් තියෙන්න ඕනේ. හරි? අමරසේකර ඇඳපු මේ තෙල් සායම් කැන්වසේ මත තෙල් සායම් සිතුවම අදටත් ඔයාලට ගියොත් බලා ගන්න පුළුවන්. කොළඹ ජාතික කලා භවනේ ස්ථීර ප්‍රදර්ශනයේ තියලා තියෙනවා. හරි? කලා භවනට ගිය වෙලාවක බලන්න අනිවාර්යයෙන් කලා භවනේ මේ චිත්‍ර බලන්න සල්ලි ගන්න ඈ. ඔයාලට ගිහිල්ලා ඒ චිත්‍ර ප්‍රදර්ශන නැත්නම් ඔයාලගේ විභාගයට එන චිත්‍ර ගොඩාක් තියෙනවා ඒ කලා භවනේ ඇතුලේ. මේ තියෙන එක චිත්‍රයක් අමරසේකරගේ යකදුරු දිනේ කියන චිත්‍රය. කැන්වසේ මත තෙල් සායයෙන් ඇඳපු. බලන්න ඒක දිහා පොඩ්ඩක් හොඳට. යකදුරු දිනේ. ඔය තියෙන ඔයගොල්ලෝ තේමා වෙලා තියෙන වස්තු විශ්ය වෙලා තියෙන්නේ ශාන්ති කර්ම කරන කෙනෙක්ගේ දුව ඒ තාත්තගේ බලි ශාන්ති කර්ම ඇඳගෙන රාත්‍රී වෙලාවේ කාමරයට යනවා. ඒ අවස්ථාවේදී ක්ෂණිකව බියටපත් වන ආකාරය තමයි ওই චිත්‍රයෙන් නිරූපණය වෙන්නේ. ක්ෂණික බියක් ඇති වෙන්නේ. ඒ කියන්නේ තාත්තගේ බලි ඇඳුම් ඇඳගෙන මෙයා යනවා කාමරයට. ඒ අවස්ථාවේදී ක්ෂණිකව බියටපත් වූ ආකාරයේ සංකේතවත් කරන මේ චිත්‍ර ශිල්පියා බලන්න යොදාගෙන තියෙන පාට අර උණුසුම් වර්ණ ඔක්කොම රතු කහ තැඹිලි හරි අන්න ඒ වගේ උණුසුම් වර්ණත් එක්කලා මේ අර බියටපත් වූ හැඟීම් මතු කරන්න භාවය මතු කරන්න වර්ණ යොදාගෙන තියෙනවා. හරි අපූර්වයි. ඊළඟට තව සංකේතයක් යොදාගෙන තියෙනවා. මොකද්ද? අර බිත්තිය ගහලා තියෙන ලොකු වෙස්මුහුණක්. දැක්කම බය හිතන වෙස්මුහුණක් ගහලා තියෙනවා. හරි? ඊළඟට අනුලව තමයි අර අවස්ථාවට උචිත හැඟීම් මතු කරන්න චිත්ත ශිල්පියා යොදාගත්තු උපක්‍රම. ඊළඟට ගිනි දැල්ලක්. එකපාරට නිකන් උඩ පාවෙන ගිනි දැල්ලක් වගේ. හරි? ඕක සංකේත. ඊළඟට තව
අර ගිනි දැල්ල නිසා යකදුරාගේ දිනට එළිය වැටිලා ඒ එළිය නිසා හෙවණැල්ලක් එල්ලලා විශාල අඳුරු හෙවණැල්ලක් තියෙනවා බිත්තියේ. තේරුණාද? එතකොට මේ විශාල අඳුරු හෙවණැල්ල ඊළඟට විස්මුහුණ ඊළඟට ගිනි දැල්ල ඔය කියන සෑම දෙයක්ම මේ චිත්‍රයේ අවස්ථාව තීව්‍ර කරන්න යොදාගෙන තියෙනවා. තේරුණාද? එලින්ම අර බියටපත් වූ ශනිකට බියටපත් වූ තැනැත්තියේ ඒ බියටපත් වූ ආකාරයේ මූණෙන් පෙන්වලා තියෙනවා. ඒ වගේම වටේ තියෙන වර්ණ වලින් සංකේත වලින් පෙන්වලා තියෙනවා. හරි? හොඳට රස විඳින්න පුළුවන් චිත්‍රයක් මේක. හොඳට බලන්න යා වර්ණ සංකේත මේ හැම දෙයක්ම උදාගෙන තියෙන්නේ මේ අවස්ථාවේ උචිත බව පෙන්වන්න. මේක බලන්න අර මම කියපු කාරණා තාත්වික ශෛලියෙන් තමයි ඇඳලා තියෙන්නේ. එන්නේ මේ කාලේ හිටපු ලංකාවේ හිටපු ගැමි කාන්තාවගේ රූපයක්. අර එළිය වැටෙන හින්දා ඇඟේ බලන්න අර එළිය අඳුර පෙන්නලා තියෙනවා. දැන් ප්‍රකාශන චිත්‍ර වගේ අඳින කට්ටිය හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. හරි එළිය අඳුර වැල්ලු තියෙනවා. අඳුර වෙච්ච තැන් හොඳට අඳුර වෙලා තියෙනවා. හරි ඇඳුම් වල එළිය අඳුර වෙලා තියෙන්නේ කොහොමද? ඔන්න ඔය කියන කාරණා ටික හරි අපූර්වට මේ චිත්‍රයෙන් පෙන්නලා තියෙනවා. ওই චිත්‍රය හොඳට ඇත්තටම බලන්න ඕන නම් ඔයාලා කොළඹ කලාභවනේ ගියපු වෙලාවක විහාරමාදේවි පාර්කයට පොඩ්ඩක් එහෙන් තියෙන්නේ. ඊ වෙලාවක ඔක හොඳට බලන්න ඇත්තම චිත්‍රය. හරි ඔන්න ඔය චිත්‍ර ගැන ඔයාලට විස්තරයක් ලියන්න ප්‍රශ්න ටිකක් කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න කිහිපෙන් උත්තර ලියන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලා මං කියපු දේවල් ටික ඔයාලා දන්නවා. ඒ ටික අනිවාර්යෙන් ඔයාලට ලියන්න පුළුවන්. අපි බලමු මුලින්ම එකකට කොහොමද මේවට උත්තර ටික ලියන්නේ කියලා. මේ රූප සටහන හොඳට ඔළුවේ තියාගන්න. හරි. ඔන්න එයාගේ අහන ඊළඟ චිත්‍රය. ඔය චිත්‍ර දෙක තමයි ඔයාලගේ විෂය නිර්දේශක එන්නේ. විරකියාව. එහෙම නැත්නම් මේ චිත්‍ර තව කීප නමකින් හඳුන්වනවා වඩුවාගේ ගෙදර කියලා කියනවා. එහෙම නැත්නම් විරකියාවෙන් පෙළෙන වඩුවා. මේ චිත්‍රෙත් අර චිත්‍ර වගේම ඔයාලට අද කවදා හරි දවසක කොළඹ කලාභවනට ගියොත් S2කින් දැක ගන්න පුළුවන්. කොළඹ කලාභවනේ ස්ථීර ප්‍රදර්ශනයේ තියලා තිනවා ඔය චිත්‍ර දෙකම. ඕකට තේමා වෙන්නේ නැත්නම් ඕකට වස්තු විශේෂ වෙන්නේ දුප්පත් ගෙදර. ඒ දුප්පත් ගෙදර ඉන්නවා මිනිස්සේ වඩු රැකියාව කරන. ඒ වඩු රැකියාව කරන පුද්ගලයාගේ රැකියාව අහිමි වෙනවා. ඒ අහිමි වෙච්ච රැකියාව නිසා ඒ ගෙදර ගොඩක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. හරි? එහෙනම් දුප්පත් ඒගොල්ලන්ට සල්ලි නැහැ. ඒකට පෙන්නලා තියෙනවා අර තමන්ගේ බිරිඳ ඉන්නවා. අත දරුවෙක් ඉන්නවා. ඊළඟට එහා පැත්තේ පොඩි ඇඳක් දාලා ඒ ඇඳෙත් ඉන්නවා පොඩි දරුවෙක්. ඒකෝගේ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ළමයි දෙන්නව පෝෂණය කරන්න. නැත්නම් තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්න හැකියාවක් මෙයාට නැහැ. මොකද මෙයාගේ රැකියාව අහිමි වෙලා. විරකියාව. හරි? එතකොට පහළ බිම තියනවා පොළවේ දාලා එයාගේ අර වඩු රස්සාවට ගන්න ඕන උපකරණ ටික. අඳුරු රූපයක්. ඒ කියන්නේ පොඩි කාමරයක්. දුප්පත් ගෙදරක දරිද්‍රතාවයෙන් පෙළෙන ගෙදරක පොඩි කාමරයක්. සුළු ආලෝකයක් කරනවා අර ඇරලා තියෙන ජනේලෙ නිසා. ඔන්න බලන්න එයා ආර්ථික ගතිය අරන් තියෙන හැටි. අර මූණු වලින් මෙතන ඉන්න කට්ටියගේ මූණු වලින් අර දරිද්‍රතාවය නිසා ගොඩක් පීඩාවටපත් වෙලා තියෙන බව පෙන්නනවා. හරි? ඊළඟට අඳුරු කාමරයේ තියෙන්නේ. ඊළඟට පොඩි ආලෝකයේ වැටෙන්නේ අර ජනේලෙ එළිය වෙන නිසා. අන්න බලන්න ජනේලෙ එළිය වෙන නිසා අර වඩුවගේ පිටිපස්සට ආලෝකය ලැබිලා තියෙන හැටි. ඊළඟට එයාගේ බිරිඳගේ ඒ එළියේ එන පැත්තට ආලෝකය ලැබිලා තියෙන හැටි. අනිත් සියලුම දේ ගොඩක් අඳුරුයි. ඔන්න අර තාත්වික විදිහට අර ශාස්ත්‍රාලීය යථාර්ථවාදයේ මෙයා එළිය අඳුර පෙන්නලා පර්ස්පෙක්ටිව් පෙන්නලා හරි අපූර්වට මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. මේක කැන්වස් එක මත තෙල් සායමින් කරපු චිත්‍ර නිර්මාණයක්. හරි ඔන්න ඔය චිත්‍ර දෙක විතරයි අහන්නේ. ඒක මතක තියාගන්න රූප සටහන් දාලා අහන්නේ ওই චිත්‍ර දෙක විතරයි. කලින් කියපු රීත්මාවත පුස්පැටියා ඒ වගේ ඒවා නම් වශයෙන් අහන්න පුළුවන්. නමුත් රූප සටහන් එක්ක අහන්න ওই චිත්‍ර දෙක විතරයි. එතකොට ACGA සමසේක ශිල්පයා කිව්ව ගමන් යකදුරු දීනිය සහ විරකියාව කියන චිත්‍ර දෙක හොඳට මතක තියාගන්න. ඔය රූප දෙක දාලා තමයි ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. හරි අපි ඉදිරියේදී බලමු කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. මම එකින් එක හොඳට කියලා දෙන්නම්. ඔයාලා ඉදිරියේදී මේ ටික හොඳට අහගෙන ඉන්න. ඔන්න මෙන්න මේ විදිහට එනවා ප්‍රශ්න ලියන්න. එක්කෝ පළවෙනි ප්‍රශ්නෙට
පේපර් එකේ සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් අවසාන ප්‍රශ්නෙට රූප දීලා ප්‍රශ්න 5ක් අහනවා. මම 5ට වැඩියෙන් අහලා මෙතන දාලා තියෙනවා. මොකද ඉදිරියේදී අහන්න ඒ කොයි තැනකින් ගන්න වෙයිද දන්නේ නැහැනේ. හරි. ඒ නිසා 5ට වැඩියෙන් දාලා තියෙනවා. ඔයාලගෙන් මේ පිටේ සමහර අවස්ථාවලදී විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ අවසාන ප්‍රශ්නෙට ඔයගේ රූපේ දාලා අහනවා. පොයින්ට් ටිකක් දීලා ඒ පොයින්ට් ටිකට වාක්‍යයක් ලියන්න වෙනවා. අර්ථය නිරූපණය විදිහට වාක්‍යයක් ලියන්න කියලා. හරි. මෙතනදී මම අර ශිල්පියා නම් උඩින් දාලා තියෙනවා. නමුත් අර අහන විදිහට දැන් පේපර් එකේ ශිල්පියව දාන්නේ නැහනේ. රූපේ දීලා ප්‍රශ්න ටික අහනවා විතරයි. ශිල්පියා තේමාව, යුගය, ශෛලිය, ආభాෂය, වර්ණ භාවිතයේ සංරචනයේ මාධ්‍ය සහ ඇඟිලි ප්‍රකාශය. ඔන්න ඕවා ඔය චිත්‍රය ඇතුළෙන් කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියලා හරි ලස්සනට වාක්‍යකින් ඔයාලා ලියන්න ඕනේ. හරි. මේ කියපු සියලුම පොයින්ට් වල මම උත්තර දැන් කලින් කියලා තියෙනවා. හරිද? හරි. අපි දැන් බලමු එකින් එක මේවට කොහොමද අපි උත්තර ලියන්නේ කියලා. හොඳට අහගන්න ඉන්න. මේ ලියන විදිය හරියට හදාගත්තොත් හැම එකෙම වෙන්නේ ඔය වගේ තමයි අපි ප්‍රාවදිදී කතා කරන හැම පාඩමේදී මෙන්න මේ වගේ පොයින්ට් ටිකින් තමයි අහන්නේ මුතේ. ඒකින්ද හරියට අල්ලගත්තොත් වැඩේ ගොඩ. ශිල්පියා. අපි දන්නවා ශිල්පියා මුදලිදු ACGS අමරසේකර. හරි. එහෙම ලියන්නත් පුළුවන්. නමුත් වාක්‍යකින් ලිව්වොත් අපිට ඒක ඊට වඩා හොඳයි. හරි. උදාහරණ විදිහට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මෙම සිතුවම මුදලිදු මුදලදි කියලා දෙයක් තියෙන්නේ අපුඩු පොඩි කැලක් අඩුයි. මෙම සිතුවම මුදලිදු අමරසේකර ශිල්පියා විසින් අඳිනගත් සිතුවමකි. හරි. ගොඩක් වාක්‍යකින් අර උත්තරේ දාලා ලස්සනට ලියන්න පුළුවන්. මෙම සිතුවම මුදලිදු අමරසේකර ශිල්පියා විසින් අඳිනගත් සිතුවමකි. right? හරි. ඊළඟට තේමාව. තේමාව කියලා අහන්නේ පුතේ මතක තියාගන්න වස්තු විශේෂ. එහෙම නැත්නම් සරලවම කියනවා නම් මේ චිත්‍රයේ මාතෘකාව නම තේමාව මොකක්ද කියලා අහන්නේ. තේමාව ඇහුවාම අපි දන්නවා යකදුරු දියණිය තමයි මෙහි තේමාව. හරි? යකදුරු දියණිය මෙහි තේමාවයි කියලා අපිට ලියන්න පුළුවන්. හරි? ඒක වෙන විදිහකට ලියන්න පුළුවන්. මෙහි තේමාව වන්නේ යකදුරු දියණිය වේ. හරි? ඒ වගේ කොහොම හරි අර උත්තරේ ඇතුළත් වෙන විදිහට ඔයාලා වාක්‍යයක් හදලා උත්තරේ ලියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට යුගය අහලා තියෙනවා. මම කිව්වා යුගය. මෙම සිතුවම කොළඹ යුගයට අයත් වේ. හරි? කෙලින්ම කොළඹ යුගය කියලා විතරක් ලියන්නේ නැතුව මෙම සිතුවම කොළඹ යුගයට අයත් වේ. මොන අපි යුගයක් දන්නවා. ඊළඟට ශෛලිය. මම අර කලින් මුදලිදු අමරසේකර ගැන පොඩ්ඩක් විස්තරය කියද්දී ඔන්න ඔකට උත්තරේ කිව්වා. මොකක්ද මේකේ ශෛලිය? යථාර්ථවාදී ශෛලිය ලක්ෂණ මෙම සිතුවමෙන් නිරූපණය කෙරේ. ඔයාලට මේ මම දැන් එකදි කාරණයක් කියනවා. ඉස්සරහටත් ඉන එක්කෝ මූර්තියක්. මම පන්ති නම් මේක කියලා කියනවා මූර්තියක්, චිත්‍රයක්. දියා හොඳට බලන්න. ඔයාලගේ චිත්‍රය අහලා කියනවා නම් මොකක්ද මේ ශෛලිය කියලා. ඔයාලා චිත්‍රය හරි මූර්තිය හරි දිහා බැලුවා ඒ චිත්‍රය ඇත්ත වගේ නම් ඒ කියන්නේ ස්වභාවගාමී තියෙන වගේ ඇත්ත වගේ නම් ඒක යථාර්ථවාදී ශෛලිය. එහෙම නැත්නම් ස්වභාවිකවාදී ශෛලිය කියලා කියනවා. හරි? ඒ චිත්‍රය හරි මූර්තිය හරි නිර්මාණාත්මක විදිය නම් ඒක ශෛලිගත ශෛලිය. ඔන්න ශෛලියෙන් දෙකක් වෙනවා චිත්‍රවල. ශෛලිය ඇහුවොත් ඒක අපි දිහා බලලා ඒක ඇත්ත වගේ නම් ඒක යථාර්ථවාදී නැත්නම් ස්වභාවිකවාදී ශෛලිය. ඒක බොරු වගේ නම් කුරු වගේ කියන්නේ සභා ලෝකයේ මේ වගේ දේවල් නැත්තම් උදාහරණ විදිහට මහනුවරගේ චිත්‍ර ඒ කියන්නේ මේ චිත්‍රවල මිනිස්සු පඳින ඇත්ත විදිහට නෙමෙයි ශෛලිගත විදිහට. එතකොට ඒක ශෛලිගත ශෛලිය. ඔන්න මතක තියාගන්න ලේසි ක්‍රමයක් වලට ඕන චිත්‍රයක් ආවොත් ඕන මූර්තියක් ආවොත් ශෛලිය හැවුවොත් චිත්‍ර දිහා හොඳට බලන්න ඒක ඇත්ත වගේ නම් ඒක යථාර්ථවාදී ඒක නිර්මාණාත්මකම් ශෛලිගත. හරි? දැන් මේක මම කියවන අර පොට්ටලක් ගහුවා වගේ අඳින්නේ කියලා. එහෙනම් මේක යථාර්ථවාදී ශෛලියේ ලක්ෂණ තමයි පෙන්වන්න කරන්නේ. හරි? හරි. ආభాෂය යන. ආభాෂය කියලා අහන්නේ මතක තියාගන්න මේක මම මේ දිගටම එන වචන ටික දාලා තියෙන්නේ. අංකෝවේ පළවෙනි පාඩමෙන් අල්ලගන්න. එතකොට ඔයාලට ඕන එකට ලියන්න පුළුවන්. ආభాෂය කියලා අහන්නේ මෙයා ඉගෙන ගත්තේ කොහෙන්ද කියන එක. සරලව කියනවා. එහෙම නැත්නම් කොහෙන්ද කාගෙන්ද මොනව බලාගෙනද කියන එක තමයි ආభాෂය. ආభాෂය කියන්නේ එයා බලාගෙන ඉගෙන ගත්ත මොකෙන්ද කියලා අහන්නේ. හරි? ආభాෂය. මේ චිත්‍රේ නැත්තම් මේ චිත්‍රය අඳින්නේ අමරසේකර ඉගෙන ගත්තා කියේ කොහෙන්ද? සුද්ධෝන්ගෙන්. කියන්නේ සුද්ධෝ කියලා ලියන්න එපා.
හරි යුරෝපීය බ්‍රිතාන්‍ය ශිල්පීන්ගේ චිත්‍ර වලින් තමයි මෙයා ඉගෙන ගත්තේ. එහෙනම් අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලා ආభాෂයන් මෙහි දක්නට ඇත. හරි. අමරසේකර කියමු ගමන් ඔන්නේ නම මතක තියාගන්න. බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලා ආభాෂය. හරි. ඒතොර යා ආభాෂය ලබා ගත්තේ අර බ්‍රිතාන්‍යයේ ශාස්ත්‍රීය ඥානයේ. right. ඊළඟට යම් වර්ණ භාවිතය. වර්ණ භාවිතය මම කියන්නේ අපිට ඔයාට බලලා කියන්නත් පුළුවන්. මේකට අර හැඟීම් නිරූපණය වන ලෙස රතු, පහ, තැඹිලි වැනි උණුසුම් වර්ණ භාවිතා කොට ඇති අතර අඳුරු වර්ණත් භාවිතා කර ඇත. හරි. ඒ විදිහ අපි වර්ණ භාවිතය. දැන් මේවට ලියන උත්තර ටික එකිනෙකාගේ වෙනස් වෙන්න පුළුවන්. ළමයි 10 දෙනෙක් හිටියොත් උත්තර 10ක් කියන්නේ උත්තර 10ක් කියන්නේ එකම උත්තරේ 10 විදිහකට තමයි ලියවෙන්නේ. හරි. වාක්‍යයෙන් ලියන්නේ අපි. හරි වර්ණ භාවිතය කියන පිළිබඳව ඒ විදිහට ලියන්නත් පුළුවන්. මේ වගේ ලියන්නත් පුළුවන්. ඒක වාර්ණික ලක්ෂණ ඇති සම්භාව්‍ය වර්ණමාලාවක්. දැන් ওই වචන වලට බය වෙන්න එපා. ඒක වාර්ණික කියන්නේ එක වර්ණයක ප්‍රභේද තියෙන. අර උණුසුම් වර්ණ ප්‍රභේද තියෙන. රතු වර්ණයේ ප්‍රභේද. රතු වර්ණයට කහ එකතු වෙලා තැඹිලි හැදිලා කහ වර්ණයත් එක්කලා ඒ වර්ණයේ ප්‍රභේද. ඒක තමයි ඒක වාර්ණික. සම්භාව්‍ය වර්ණමාලාවක්. හරි. ඒ කියන්නේ අර නිකන් ට්‍රැක් විදිහට ගාලා නෑ. එළිය අඳුර පේන්න හොඳට මතු කරලා දක්වලා තියෙනවා. අතර එම වර්ණමාලාව කියරස්පූර්ව ශිල්පක් වුණට අනුව දාගෙන ඇත. අන්නේ වචනේ මන් දුවා. අර අඳුර තුලින් ආලෝකයේ මතු කර දැක්වීමේ වර්ණ කිරීමේ සිද්ධාන්තයට කියනවා කියරස්පූර්ව කියලා. අඳුර තුලින් ආලෝකයේ මතු කර දැක්වීමේ වර්ණ කිරීමේ සිද්ධාන්තය කියරස්පූර්ව. ඔය වචනේ අහනවා ඔයාලගේ පේපර් වලදී. ඔය වචනේ තේරුම. හරි. මේ වචනේ තේරුම හොඳට මතක තියාගන්න. කියරස්පූර්ව කියලා කියන්නේ අඳුර තුලින් ආලෝකයේ මතු කර දැක්වීමේ වර්ණ කිරීමේ සිද්ධාන්තයට. හරි. අපි යන් ඊළඟට සංරචනය. මොන සංරචනය? එහෙම නැත්නම් පෙලක් වෙලාවට ආවා සම්පින්ඩණය කියලා. සංරචනය නැත්නම් සම්පින්ඩණය. ඒකෙදි හන්නේ ඔය තලයේ ඇතුළට නැත්නම් කැන්වස් එකේ ඇතුළට කොහොමද රූප ටික ගොනු කරලා තියෙන්නේ? එකතු කරලා තියෙන්නේ කියන කතාව තමයි ඔය සංරචනයේදී අහන්නේ. හරි? නැත්නම් සම්පින්ඩණයේදී අහන්නේ. එතකොට බලන්න මෙන්න මේ සංරචනයේදී මම අර සාලිස් චිත්‍ර ගැන කතා කරලා කියලා තියෙනවා. සංරචනයේදී උගඩක් ස්වභාවික රූප වලට ගන්නවා නම් තුනක්. ඒ තමයි පෙරබිම, මැදබිම සහ පසුබිම කියලා. ඔන්න ඔය ස්ථාන තුනේම රූප පිහිටවනවා. right? පෙරබිම, මැදබිම සහ පසුබිම. ඔය සාලිස් චිත්‍ර වල 10 වසරේ ඉන්නක ඔය පෙරබිමේ රූප, මැදබිමේ රූප, පසුබිමේ රූප හරි අපූර්ව නිර්මාණය කළා තියෙනවා. පෙරබිමේ රූප තමයි ලොකුවටම තියෙන්නේ. ඊළඟ මැදබිමේ පොඩ්ඩක් පොඩි. පසුබිමේ ඊටත් වඩා පොඩි. අර පර්ස්පෙක්ටිව් පර්යාවලෝකනයේ නිරූපණය කරන්න තමයි ඔය රූප මෙයා කරලා තියෙන්නේ. අපිට මේකෙදි සංරචනය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙහි පෙරබිමේ ප්‍රධාන රූපයේ වන යකදුරු දියණිය සහ පසුබිමේ අභ්‍යන්තර බිත්තියක සීමාව දක්වා ඇත. හරි. දැන් මෙතන පොඩි ස්පේස් එකයි තියෙන පෙරබිම සහ පසුබිම වල මැදබිම වැඩි පේන්නේ නැහැ. මැදබිමක් නෑනේ. ඒ කියන්නේ බිත්තියකින් වෙහෙලා තියෙන කෙලින්ම පසුබිම ඈත පසුබිම පේන්නේ නැහැ. ඒකින් මේකේ පෙරබිමේ තමයි මුලින්ම ප්‍රධාන. මේ චිත්‍රයේ ප්‍රධාන රූපය වෙන යකදුරු දියණිය දාලා තියෙනවා. පසුබිම අභ්‍යන්තර බිත්තියක සීමාව දක්වා තියෙනවා. හරි. අන්තිම අර කොහොමද තලයේ ඇතුළේ රූප තියෙන්නේ කියන එක විතරයි ආනි සංරචනය. නැත්නම් සම්පින්නේය. හරි. මේ පෙරබිමේ ප්‍රධාන රූපය වන යකදුරු දියණිය සහ පසුබිමේ අභ්‍යන්තර බිත්තියක සීමාව දක්වා ඇත. හරි. ඔන්න ඔය කාරණා මතක තියාගන්න. හරි ලේසි මේ කියන්නේ මේ අහන පොයින්ට්මයි දෙකටම අහන්නේ. හරි. ඔයාලට දැනගෙන තියෙන්න ඕනේ ශෛලිය කිව්වොත් මොනවද කියන්නේ. මං කිව්වර ඇත්ත වගේ නම් බොරු වගේ නම් කොහොමද ලියන්නේ. ආభాෂය ඉගෙන ගත්තේ කොහෙන්ද කියන එක. හරි. සංරචනය. හරි. රූප කොහොමද ගොනු කරලා තියෙන්නේ. හරි. හරියට දැනගත්තොත් ඕක හරි ලේසි ලියන්නේ. මාධ්‍ය. අපි දන්නවා මාධ්‍ය මං කිව්වා තෙල් සාය. එහෙම නැත්නම් ඔයිල් පේන්ට් කියලා කියනවා. අපි තෙල් සායම් කියලා නිකම්ම ලියන්නේ නැතුව මේක ඇඳින්න මොකෙක්ද? කැන්වස් එක. හරි? කැන්වස් එක මත තෙල් සායම. කැන්වස් එක මත තෙල් සායමේ මෙම සිදුවීම වර්ණන කර ඇත. හරි? මාධ්‍ය වල උදේ බලන්න වැඩිපුරම ඔයාලගේ සිලබස් එකේ 6 වසරේ ඉඳන් 11 වෙනිදි කතා කරන ශිල්පීන්ගේ වැඩිපුරම 80%ක් මාධ්‍ය ගන්නෙ
තෙල් සායම් මාධ්‍ය. හරි පොඩි කීපයක් තියෙනවා දිය සායම් මාධ්‍ය මම ඉස්සරහට ඒවා කියලා දෙන්නම්. ඒක වැඩිපුරම ඉන්නේ තෙල් සායම් මාධ්‍ය. ඔක ලියද්දී කැන්වසේ මත තෙල් සායමින් මෙම සිතුවම වර්ණ කර ඇත. හරි තේරුණානේ? ඊළඟට අහනවා හැඟීම් ප්‍රකාශනය. මේවා හරි ලේසි. හැඟීම් ප්‍රකාශනය විටක අහන්න පුළුවන් භාව ප්‍රකාශනය කිය. කොහොමද මේ චිත්‍රය හැඟීම පෙන්නලා තියෙන්නේ? මං කිව්වේ අර ශනිකව බියටපත් වුණ ආකාරයක් තමයි පෙන්නන්නේ. එතකොට හැඟීම් නිරූපණය කරන්න මොනවද මේ චිත්‍රය අරගෙන තියෙන දේවල්? හරි බය කියන, බිය, ත්‍රාසය කියන හැඟීම් නිරූපණය කරන්න තමයි ඔය සියලුම දේවල් අරන් තියෙන්නේ. අංකුව වර්ණ, උණුසුම් වර්ණ, ඊළඟට සංකේත මොනවද? වෙස් මුහුණ, විශාල අලු හෙවණැල්ල, ගිනි දැල්ල, හරි ඔය කියන සංකේත අරන් තියෙනවා. එහෙනම් ඕවා ගොනු කරලා ඔයා වාක්‍යයක් විතර හදලා ලියන්න තියෙනවා. හරි අපිට මේ විදිහට ලියන්න පුළුවන්. යකදුරු දියණිය ශනිකව බියටපත් වූ ආකාරය මැනවින් දැක්වීම සඳහා චිත්‍රයේ නිරූපිත ගිනි සිලුව සහ විශාල හෙවණැල්ල වෙස් මුහුණක් යොදාගෙන ඇත. එහෙම නැත්නම් ඔයාලා ලියන්න පුළුවන් බියටපත් වූ ආකාරය පෙන්වීම සඳහා උණුසුම් වර්ණ වල ප්‍රභේද යොදාගෙන ඇත. හරි ඔය කියන කොයියම් ආකාරයකින් ඔය හැඟීම චිත්තේ යකදුරු දින කියන චිත්තේ හැඟීම නිරූපණය කළා කියන්නේ කොහොමද කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය ටික හරියට අල්ලගත්තොත් පුතේ ඔයාට ඕන චිත්‍රය, ඕන මූර්තිය, ඕන කැටයමක් දුන්නොත් ලියන්න පුළුවන්. අර අල්ලගන්න තියෙන වචන ටිකක් තියෙනවා. උදාහරණ විදිහට මම කිව්වා චිත්‍රය දානවා තේමාව කියන්නේ වස්තු විශේෂ. එහෙම නැත්නම් චිත්‍රයේ මාතෘකාව, එහෙම නැත්නම් චිත්‍රයේ නම අහන්න. යුගය. මොකද්ද යුගය? නැත්නම් සියවස කියලා අහන්න පුළුවන් සමහරකට. හරි. ඒකට දැන් මෙයාගේ සියවස තමයි අපි දන්නවා මුලින් කිව්වා 20 වෙනි සියවස මුල් භාගය. ශෛලිය කියලා අහන්නේ ඒක ලියන්නේ කොහොමද? චිත්‍ර දිහා බැලුවා නැත්නම් මූර්තිය දිහා බැලුවා ඒක ඇත්තද? නැත්නම් නිර්මාණශීලීවද නිර්මාණය වෙලා තියෙන්නේ? ඇත්තනම් ස්වභාවික ශෛලිය නැත්නම් යථාර්ථවාදී ශෛලිය. බොරු වගේ නම් ඒක නිර්මාණාත්මක නම් ශෛලිගත ශෛලිය. කොච්චර? ආభాෂය කියන්නේ මෙයා ඉගෙන ගත්තේ කොහෙන්ද? කාගෙන්ද? නැත්නම් මොනවා බලාගෙනද කියන එක. හරි? වර්ණ භාවිතයේදී අපිට වර්ණ ඒක ගන්නවා. සංරචනයේ නැත්නම් සම්පින්දනය කියලා අහන්නේ තලයේ ඇතුළට කොහොමද රූප ටික ගොනු කරලා තියෙන්නේ කියන එක. මාධ්‍ය වැඩිපුරම මම කියව මාධ්‍යන්නේ තෙල් සායම් චිත්‍ර කියලා. අඩු වශයෙන් තව කීපයක් තියෙනවා දිය සායම් මාධ්‍ය. හැඟීම් ප්‍රකාශනය එහෙම නැත්නම් භාව ප්‍රකාශනය කියලා කියන්නේ චිත්තයේ තියෙන හැඟීම මූණෙන් පෙන්ලා කියන හැඳුම් වලින්, වර්ණ වලින්, සංකේත වලින් පෙන්ලා තියෙන හැඟීම කුයි ආකාරයෙන්ද මේ බුදුරුදු අමරසේකර ශිල්පියා මේ චිත්‍රයට යොදාගෙන තියෙන්නේ කියලා. ඔන්න ඔය වචන ටික හරියට ඔයාලට අල්ලගත්තොත් ඔයාලට මේ 11 හතර කතා කරන ඕනම චිත්‍රයකට උත්තර ටික ලියන්න පුළුවන්. හරි. ඊළඟ ඔයාලගේ රූපේ තමයි මේ විරකියාව කියන චිත්‍රය. කැන්වසේම කුසල් සායම් කරපු විරකියාව කියන චිත්‍රය. මම මේකේ උත්තර ඔයාලට අර වගේ ලියලා දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් ඔයාලා ගිරව් වෙනවා. ගිරව් කියන්නේ මං කියන දේම ලියන්න ගන්නවා. දැන් මම එක උදාහරණයක් දුන්නා. ඒ උදාහරණය අනුව මම විස්තර ටික ඔයාලට මම රූප කරේ වන්නම්. ඒ අනුව ඔයාලා මේකට මේ උත්තර ටික ලියන්න ඕනේ. බොහෝ දුරට අර වගේම සමානයි. ඒම අර කලින් වගේ මම එකින් එක උත්තරේ ලියන විදිහ මේක කියන්නේ දෙන්නේ නැහැ. නමුත් මම කියලා දෙන්නම් සරලව. ඔයාලා අරක විදියට මම මේකට අදාළ විස්තර කියවීම් පත් ගාවාලගේ ගෲප් එකේ දානවා. ඒක බලලා මේකට උත්තරේ ලියන්න තියෙනවා. තේරෙනවද? හරිලේසි මම තරණ පොඩ්ඩක් කියලා දෙන්නම් මේක ලියන විදිය ඉක්මනට. හරි. තව පොඩි වෙලාවකින් පුතේ මේක අයින් වෙනවා. ආයි මම ලින්ක් එක එවනවා. ඒ ලින්ක් එකෙන්ම ඔයාලා එකතු වෙන්න පාඩමත් එක්කලා.